දැන් අපේ ලංකාවේ මේ කලෙක්ටිව් සොසයිටිස් හදන කාරණාවේදී මේ කිසි දෙයක් මං කියවනේ මේ අඩුතරමින් රයිට්ස් වර්ගයවත් කන්සිඩර් කරලා නැහැ. ඔව්. ඒකේ මෙම්බර්ස්ලා වෙන්න ඕනේ කවුද කියලාවත් අඩුතරමින් තීරණය වෙලා නැහැ. බර්න් සම්මුතිය කියලා අපි කියන්නේ. බර්න් සම්මුතිය ලෝකයේ මේ හැම රටක්ම දැනට රෙටිෆයි කරලා තියෙන සම්මුතියක්. ඒ සම්මුතිය තුළ මේ කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා වෙනවා. ජාත්‍යන්තර සම්මුතියක් ඒක. ජාත්‍යන්තර සම්මුතියක්. ඒක ඇතුලේ තව දේවල් තියෙනවා. නමුත් මේ කලාකරුවන්ගේ නිර්මාණ කොහොමද රැකගන්නේ, ඒව වෙනුවෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එකත් ඒක ඇතුලේ එක ආටිකල් එකක්, එක ප්‍රොවිෂන් එකක් තියෙනවා. එතකොට ඒක තමයි අපේ ආටිකල්ස් මේ පනතටත් මූලික වෙන්නේ. ඔය ඉතින් IP ඇක්ට් එකක් අපිට තියෙනවා කියන්නේ ඒකනේ. බුද්ධිමය දේපල පනතක් අපේ ලංකාවේ තියෙනවා කියන්නේ අපි ලෝක සම්මුතියත් එක්ක සම්බන්ධයි. එතනින් එහාට ආයි තව කතන්ද ඒක වෙනම අර්ථකථනය කරන්න අවශ්‍ය නැහැ අපිට. ඒ රිපෝට්ස් තුනම කුණු කූඩේ තියෙන්නේ. ඒවා අනුව අපේ ආයතනේ වැඩ කරේ නැහැ. බුද්ධිමය දේපල කාර්යාලය වැඩ කරේ නැහැ. ඒකින්ද තමයි මේ ප්‍රශ්නේ දිගින් දිගටම එන්නේ. මේ කලෙක්ටිව් සොසයිටි සංකල්පය අපේ නෙමෙයි. අපි ඉස්සලම මේ හදාගන්න ඕන අපි එතනින් අපි ඒක ලියාගෙන යන්නයි. මොකද්ද කලෙක්ටිව් සොසයිටි? ඒක තමයි. කලෙක්ටිව් සොසයිටි එක අර මං කිව්වේ දැන් කලෙක්ටිව් සොසයිටි එකක් නිර්මාණය වුණේ අර එක ආටිස්ට් කෙනෙකුට තමුන්ගේ නිර්මාණ කොහෙද භාවිතා වෙන්නේ කියලා ඔයාට ඉන්න බෑනේ. ඒ ඉන්න බැරි නිසා තමයි කලෙක්ටිව් සොසයිටි කියන සංකල්පය නිර්මාණය කරලා ආටිස්ටේ කලෙක්ටිව් සොසයිටි එකේ මෙම්බර් කෙනෙක් හැටියට අරගෙන අපි දැන් සරලව ගත්තොත් කලෙක්ටිව් සොසයිටි කියන්නේ සංවිධානයක්. සංවිධානයක්. ඒ කියන්නේ ඒකට නමක් තියෙනවා. ඒක ඊට පස්සේ ඒකට ලීගල් කාරණා ගොඩක් ඇතුළත් වෙනවා. ඒවා අපි හෙමින් සාකච්ඡා කරගමු. කලෙක්ටිව් සොසයිටි ඒ කියන්නේ සාමූහික කළමනාකරණය කියන එක නිර්මාණය කරන්නේ හුදු ඔයා කියන්නේ රටක ඉන්න සියලුම සංගීතකරුවන්ට ඒකොල්ලන්ගේ නිර්මාණ භාවිතය වෙන්නේ කොහෙද කියන එක ඒකොල්ලන්ට ඉන්ඩිවිජුවලි චෙක් කරන්න බැරි නිසා ඒකොල්ලන් වෙනුවෙන් ඒ සර්විස් එක ලබා දෙන ආයතනයක් හැටියට තමයි කලෙක්ටිව් සොසයිටිස් හදන්නේ. දැන් අපේ ලංකාවේ මේ කලෙක්ටිව් සොසයිටිස් හදන කාරණාවේදී මේ කිසි දෙයක් මං කියවනේ මේ අඩුතරමින් රයිට්ස් වර්ගයවත් කන්සිඩර් කරලා නැහැ. ඒකේ මෙම්බර්ස්ලා වෙන්න ඕනේ කවුද කියලාවත් අඩුතරමින් තීරණය වෙලා නැහැනේ. පිළිවෙලක් ඇතුව කෙරිච්ච දෙයක් නෙමෙයි. නමුත් ලෝකේ කලෙක්ටිව් සොසයිටි කියන කාරණාවේදී ඒකොල්ලන් අර අපි කියපු කොපිරයිට් ඒ කියන්නේ ප්‍රකාශන හිමිකම් සහ ආසන්න හිමිකම් කියන වර්ග දෙකට ඒකොල්ලන් වෙනම සංවිධාන දෙකක් නිර්මාණය කරලා ඒ අදාළ කණ්ඩායම් විතරයි සමාජිකත්වය ලබා ගන්න ඒ අදාළ ආයතනය. එතකොට එකම ඉන්ට්‍රස්ට් නේ තියෙන්නේ. එකම ඉන්ට්‍රස්ට් එක තියෙන පිරිසක් එක කලෙක්ටිව් සොසයිටි එකක එතකොට ෆන්ක්ෂන් වෙනවා. ඒකින්ද එතකොට දැන් අපි ගත්තොත් දැන් මේ සියලුම නීති සම්පාදනය වෙන රටක් හැටියටනේ ලෝකෙටම මේ බලපාන විදිහට නීති සම්පාදනය වෙනවා ප්‍රංශය, ඇමරිකාව මේ වගේ රටවල් බලපාන යුරෝපය මේක ගත්තාම එතකොට අපිට ඉස්සල්ලාම මේ කලෙක්ටිව් සොසයිටි හදන්න ඕන කාරණාව අපිට එන්නේ බර්න් කන්වෙන්ෂන් එකේ. බර්න් කන්වෙන්ෂන් එකේ තමයි අපේ රයිට්ස් සම්බන්ධයෙන් ඉස්සල්ලාම අර්ථකථනයක් ඇති කරලා මෙන්න මේ රයිට්ස් වර්ගවලට මෙන්න මේ නිර්මාණකරුවන්ට මෙන්න මේ අයිතිවාසිකම් තියෙනවා කියලා ඒකොල්ලන් වෙනුවෙන් කලෙක්ටිව් සොසයිටිස් හදන්න පුළුවන් කියන එකට එන්නේ. රයිට්? ඒක පොඩ අපොත්තාටිය පැහැදිලි කරොත් ඒ කියන්නේ බර්න් කන්වෙන්ෂන් එක කියන්නේ බර්න් සම්මුතිය කියලා අපි කියන්නේ. බර්න් සම්මුතිය ලෝකයේ මේ හැම රටක්ම දැනට රෙටිෆයි කරලා තියෙන සම්මුතියක්. ඒ සම්මුතිය තුළ මේ කලාකරුවන්ගේ නිර්මාණ ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා වෙනවා. ජාත්‍යන්තර සම්මුතියක් ඒක. ජාත්‍යන්තර සම්මුතියක්. ඒක ඇතුලේ තව දේවල් තියෙනවා. නමුත් මේ කලාකරුවන්ගේ නිර්මාණ කොහොමද රැකගන්නේ, ඒව වෙනුවෙන් කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එකත් ඒක ඇතුලේ එක ආටිකල් එකක්, එක ප්‍රොවිෂන් එකක් තියෙනවා. එතකොට ඒක තමයි අපේ ආටිකල්ස් මේ පනතටත් මූලික වෙන්නේ. එතකොට ඇත්තටම අපේ බර්න් කන්වෙන්ෂන් එක සම්පූර්ණයෙන් මේ පනත නිකන් එහෙම අපිට කියන්න පුළුවන්. ඔය 2003 අංක 36 දරන බුද්ධිමය දේපල බර්න් කන්වෙන්ෂන් එක කියන එක ජාත්‍යන්තර එක මේක අපේ ඒක හැටියට මේ ඇඩප්ට් කරපොත් කතන්දරය කියන එක අපිට කියන්න පුළුවන් මෙතනදී. එතනදී මේ අර බර්න් සම්මුතියට රෙටිෆයි කරපු රටවල් දැන් ඇමරිකාව අපි ගත්තොත් ඇමරිකාව හැබැයි ඒකොල්ලන් කොපිරයිට් කියන එක විතරයි ඒකොල්ලන්ගේ ෆන්ක්ෂන් වෙන්නේ.
ඒකොළන්ගේ රිලේටඩ් රයිට්ස් කියන ඒ කියන්නේ ආසන්න හිමිකම් කියන එක ඒකොළන්ගේ නීතියේ නෑ. ඒකින්ද ඒ රටවල්වල ගීත රචකයා සංගීතඥයා සංගීත ප්‍රකාශකයාට විතරයි කතෘ භාග ලැබෙන්නේ. ඒ රටේ ගායක ගායිකාවෙකුට කතෘ භාගයක් නෑ. රයිට්? ඒකොළන්ගේ රටවල්වල හැදිලා තියෙන නීති සම්ප්‍රදායන්. එතකොට අපේ රටට එද්දී අපිට ඉතාම පැහැදිලිව මේ පනතේ අර ප්‍රකාශන හිමිකම් ආසන්න හිමිකම් කියලා වර්ග දෙකක් අපිට නිවැරදිව සටහන් කරලා තියෙන නිසා අපිට නෛතික හැකියාව තියෙනවා ඒ අයිතිවාසිකම් වර්ග දෙක වෙනුවෙන් ආයතන දෙකක් පවත්වාගෙන යනවා. හරි. දැන් ඇමරිකාවේ එහෙම නීතියක් නැති නිසා ඒගොල්ලන්ට එක ආයතනයයි. සාධාරණයි. එතකොට අපිට අයිතිවාසිකම් වර්ග දෙකක් තියෙන නිසා අපිට ආයතන දෙකක් පවත්වා ගැනීම හැකියාව තියෙනවා. එතකොට දැන් අපි නීත්‍යානුකූල පැත්තෙන් ගත්තාම එහෙම. ඊට පස්සේ දැන් අපි ඒක යුරෝපයට ගෙනිච්චොත් යුරෝපෙත් ඒ වගේම ක්‍රමවේදයක් තමයි මේ ඇක්ට් එක නිකන් පොඩි දේවල් වලින් වෙනස් වෙන්නේ තමයි රටවල් වල මේක භාවිතා වෙන්නේ. අපේ ඇක්ට් එක සම්පූර්ණයෙන්ම කියන්නේ දියුණු ඇක්ට් එකක් හැටියට අපිට අර්ථකථනය කරන්න බෑ. 2003 අංක 37 2003 කියන්නේ සෑහෙන කාලයකට කලින් එකක් නේ. දැන් අද ගත්තාම ඉන්දියාව කොටිම කියනවා නම් සවුත් ඇෆ්‍රිකා මේ වගේ රටවල් වල ඇක්ට්ස් ගත්තාම හරිම ඩෙවලොප්ඩ් ඒ කියන්නේ ඊටාම ඩීටේල් ඉන් ඩීටේල් සහ ඊටාම මේ කියන්නේ කාලීනව නිර්මාණය කරගත්ත ඒකොළන්ගේ ඒක කියන්නේ එදිනෙදා ඇති වෙන ප්‍රශ්න වලට ඒවා ඇනලයිස් කරලා හරියට හදාගත්ත ඇක්ට් එකක් ඒගොල්ලන්ට තියෙනවා. දැන් අපිටත් ඒ අවශ්‍යතාවය තියෙනවා. නමුත් අපි මේ ඇක්ට් එකෙන්වත් වැඩක් කරන්නේ නැති තත්ත්වයක් නේ තියෙන්නේ. එතකොට අපි මැදිහත් වෙලා මේ ඇක්ට් එකේ තියෙන කාරණාවත් එක්ක අපි කියනවා මේ ආයතන අයින් කරගමු. එතකොට මේ ඔස්කා ඇක්පෝ කියන ආයතන දෙක විතරක් ඉතුරු වෙනවා. ඉතුරු වෙලා අපිට වයිපෝ වර්ල්ඩ් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ඕගනයිසේෂන් එක මෙතන ඉතාම වැදගත්. ඒ කියන්නේ ලෝක බුද්ධිමය දේපල සංවිධානය. මේක තියෙන්නේ ජිනීවවල සිස්ටර්ලන්ඩ් ජිනීවවල තියෙන්නේ. ඒක තමයි මද හබ් එක. සියලුම ලෝකේ නිර්මාණය කරන බුද්ධිමය දේපල කටයුතු වලට මෙවලම් වලට සහ මේ ප්‍රකාශන හිමිකම් ආසන්න හිමිකම් මේ සියලු දේවල් වලට සියලුම නීති නිෂ්පාදනය කරන නීති හදන තැන තමයි එතන. එතකොට මම ඒකයි කිව්වේ මේ කන්සෙප්ට් එක අපේ කන්සෙප්ට් එක නෙමෙයි. අය පොඩ්ඩක් උතන පැහැදිලි කරගන්න. දැන් ජාත්‍යන්තර නීතියක් දැන් අය කියන විදිහට මේ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටිස් වලට බුද්ධිමය දේපල වලට තියෙනවා. එතකොට අපි ඒකේ දැන් අපි ලංකාව විදිහට අපි ඒකේ කොටස්කරුවෙක්ද නැද්ද? ඒ කියන්නේ ජාත්‍යන්තර නීතිය අපිට බලපානද? ඕකේ මට හරියට ටෙක්නිකලි එක තේරෙන්නේ නැහැ. ඒක සම්මුති තියෙනවනේ. ඔය කියන්නේ දැන් ඒකනේ අපේ ඇක්ට් එකකින් කියන්නේ. අපි ඒකත් එක්ක සම්බන්ධයි කියන්නේ. ඒක තමයි කියන්නේ. ඔය ඉතින් IP ඇක්ට් එකක් අපිට තියෙනවා කියන්නේ ඒකනේ. බුද්ධිමය දේපල පනතක් අපේ ලංකාවේ තියෙනවා කියන්නේ අපි ලෝක සම්මුතියත් එක්ක සම්බන්ධයි. එතනින් එහාට ආයි තව කතන්ද ඒක වෙනම අර්ථකථනය කරන්න අවශ්‍ය නැහැ අපිට. එතකොට අපි මේක අනුව කටයුතු කරනවද කියන එකයි අපි බලන්නේ. එච්චරයිනේ. ඔව්. එතකොට මේක අනුව අපි කටයුතු කරලා නැහැ. 1981 ඉඳන්. රයිට්? එතකොට මේ මෑතක් වෙනකම් මේ මෑතක සිද්ධ වෙන කාරණා වෙනමම සාකච්ඡා කරන්න කාරණාව. නමුත් මේක අනුව කටයුතු කරේ නැහැ කියන එකයි මම කියන්නේ. එතකොට මේක අපේ කන්සෙප්ට් එකක් නෙමෙයි. බුද්ධිමය දේපල පනතවත් අපේ කන්සෙප්ට් එකක් නෙමෙයි. ඒක ඇතුලේ කලෙක්ටිව් සොසයිටිස් කියන්නේ සාමූහික සංගම් නිර්මාණය කරන්න කියන එකවත් අපේ කන්සෙප්ට් එකක් නෙමෙයි. මේක ලෝකේ අපිට කියන කන්සෙප්ට් එකක්. ඒක දැන් බලන් යනකොට ලෝකේ හැමතැනම තියෙන්නේ මේක තමයි. මේක තමයි ක්‍රමය. මේක තමයි පිළිගත්තු සම්මත ක්‍රමය. පිළිගත්තු සම්මත ක්‍රමය මුළු ලෝකෙම මේක එකක් හැටියට භාවිතා කරනවා. ඒ කියන්නේ එක ක්‍රමවේදයක් හැටියට භාවිතා කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කලෙක්ටිව් සොසයිටිස් ඇමරිකාවේ තියෙන එක නෙමෙයි අපිට තියෙන්නේ. අපේ එක නෙමෙයි ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ තියෙන එක නෙමෙයි ප්‍රංශේ තියෙන්නේ. ප්‍රංශේ තියෙන එක නෙමෙයි එංගලන්තේ තියෙන්නේ. එහෙම ඒකොල්ලන්ට ආවේනික අර මං කිව්වේ භූමියේ හැසිරීම අනුව වෙනස් වෙච්ච කාරණා තියෙන්න පුළුවන් කලෙක්ටිව් සොසයිටි එකක් ඇතුලේ. හැබැයි සංස්කෘතිය අනුව ඩොමෙස්ටික් පොලිටික්ස් අන්න හරි. හැබැයි පොදු වර්ටිකල් එකක් තියෙනවා. මෙන්න මේක ඕගොල්ලන් කරන්න ඕනේ. අන්න ඒකට අපි එකඟ වෙනවද නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට එදා තිබුණේ. අන්න ඒ අනුව බුද්ධිමය දේපල කාර්යාලය ලෝක බුද්ධිමය දේපල සංවිධානය අපේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයට උපදෙස් දෙනවා. මෙහෙම ආයතන දෙකක් දැන් ඔයගොල්ලන්ගේ තියෙනවා. මීට කලිනුත් ඒක සිද්ධ වෙලා තියෙන අර ආයතන තුන තියෙද්දිත් ඒගොල්ලන් රිපෝට්ස් තුනක් ඉදිරිපත් කරා 2001යි 2004 2009 එකයි. ඒ රිපෝට්ස් තුනම කුණු කූඩේ තියෙන්නේ. ඒවා අනුව අපේ ආයතනේ වැඩ කරේ නැහැ. බුද්ධිමය දේපල කාර්යාලය වැඩ කරේ නැහැ.
ඒකින්ද තමයි මේ ප්‍රශ්නේ දිගින් දිගට මෙන්නේ. හැබැයි ඇක්පෝ ආවට පස්සේ වයිපෝ ආයි මේ සම්බන්ධයෙන් නැවත කන්සිඩරේෂන් එකක් කරනවා. අපේ රටේ ඇතුලේ සිද්ධ වෙන මේ නව ප්‍රවණතාවයට ඒගොල්ලන් කන්සිඩර් කරනවා. කන්සිඩර් කරලා ඉවරලා ඒගොල්ලන් කියනවා දැන් ඔයගොල්ලන්ට ආයතන දෙකක් තියෙනවා ඊටම පැහැදිලිව. ඔයගොල්ලන්ගේ එක ආයතනයක් කොපිරයිට් කරන්න අනිත් ආයතනයේ රිලේටඩ් රයිට්ස් කරන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ පළවෙනි උපදෙස් අපිට ලබා දෙන්නේ. රයිට්? මේක කරන්නෙත් නැහැ. දැන් එතකොට දැන් ඔය කියන ආයතන දෙක ඕක බෙදාගෙන නැද්ද? එහෙම එකක් නැහැ. එහෙම බෙදාගත්තේ නැහැ. එතකොට ඒක ඔස්කා ආයතනයේ ඒ කාලේ ඉඳන්ම ගීත රචකයෝ සංගීතඥයෝ ගායක ගායිකාවෝ ඒ වගේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් තියෙන ඒ විදිහට මේ මෙම්බර්ෂිප් එක පවත්වාගෙන ගියා. අපේ පළවෙනි රෙජිස්ට්‍රේෂන් එකේදී අපේ ඇතුළේ ඒ වගේ පොඩි කචල් එකක් තිබුණා. අපි කරපු වැඩේ අර වයිප දුන්න උපදේශ අනුව අපි කොපිරයිට් තීරණය අපි කොපිරයිට් එක විතරක් ගත්තා. අපි අපේ හිටපු ගායක ගායිකාවන්ට අපේ සංගමෙන් අයින් වෙන්න කියලා අපේ ඒකේ ගීත රචකයෝ සංගීතඥයෝ විතරක් අපි ඉතුරු කරගත්තා. අර ආදර්ශ අනුව ජාත්‍යන්තර ඒක අපිට දුන්න ඒක මෙහෙමයි. ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් කරනවා නම් අපි දැන් ඔයා මල්ලි ඉස්සෙල්ලා කිව්වනේ අපි මේ කලාකරුවන් වෙනුවෙන් මේ කාරණාව කරන්න කියලා. එතකොට කලාකරුවන් වෙනුවෙන් අපි මේ කාරණාව කරනවා නම් කලාකරුවන් අතර ඇති කරගන්න සම්මුතියකින්නේ අපි මේ කලෙක්ටිව් සොසයිටි එකක් හදන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් මෙම්බර් මැන්ඩේට් එකක් තියෙන්න ඕනේ අපේ ආයතනය පවත්වාගෙන යන්න. එතකොට අපේ ආයතනය පවත්වාගෙන යන්න මෙම්බර්ස්ලා දීලා තියෙනවා නම් ලිඛිතව ඕගොල්ලන්ගේ ආයතනයේ ඇතුලේ අපේ නිර්මාණ භාවිතය වෙනුවෙන් මේ කාරණාව කරන්න කියලා. එතකොට අපේ ආයතන ව්‍යුහය අපි නිවැරදිව සකස් කරගන්න ඕනේ ඒ යාට අගතියක් නොවන විදිහට. මෙන්න මේක තමයි අපේ කණ්ඩායම් තීරණය කරගත්තේ නැත්තේ. ඒ කියන්නේ අපි සංවිධානය නිර්මාණය කරගත්තා. සංවිධානය නිර්මාණ කරගෙන සංවිධානය අපේ දේව සංකල්පයකට ගෙනාවා. රයිට්? ඒ කියන්නේ දැන් මෙම්බර්ස්ලා කියන්න ඕනේ දැන් ඕකොල්ලන් මේක කරනවා වැරදි. රයිට්? ඕකොල්ලන් මේක කරනවා වැරදි. ඒකින්ද මේක නිවැරදි කරන්න. මේ ඕකොල්ලන් මේ වයිපෝ කියලා තියෙනවා මෙහෙම කරන්න කියලා අයියෝ ඕකොල්ලන් කරන්නේ නැත්තේ. ක්වෙස්චන් කරන්න ඕනේ. රයිට්? එතකොට ආයතනයට පලා යන්න බෑ එතනින්. එහෙමනම් ඒකට යම් ප්‍රබල මැදිහත් වීමක් මෙම්බර්ස්ලා පැත්තෙන් සිද්ධ වෙලා ඒව සෝට් අවුට් වෙන්න තිබුණා. එහෙම උනේ නැහැ. එහෙම වෙන්නේ නැති කාල වකවානුවක් විශාල කාල පරාසයක් මේක ගෙවුණා. ඒ කියන්නේ ගිය අවුරුදු 10ම වගේ මේ කාරණාවට ගෙවුණා. ඒ කියන්නේ දැන් අපි මේක තේරුම් ගන්න කිව්වොත් එහෙම දැන් අර දෙක බෙදා ගන්න බැරුව දැන් අවුරුදු 10ක් විතර මේ කාරණාව යනවා. ඒ කියන්නේ මේක අපි පටන් ගන්න 2013. එතකොට දැන් මේ 2020ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අවුරුදු 7ක්ම අපේ කාලෙනො මේකට වියදම් අපි ගිහිල්ලා තියෙනවා මේ කාරණාව දෙකට බෙදා ගන්න බැරුව. එතකොට ඇයි අපිට මෙහෙම ලෝකය කියන්නේ ඕකොල්ලන් කොපිරයිට් වෙනුවෙන් එකක් හදන්න රිලේටඩ් රයිට්ස් වෙනුවෙන් එකක් හදන්න කියලා ඇයි මේ ලෝකය අපිට කියන්නේ? ඒකට හේතුව තමයි දැන් අපි ආයි යනවා ප්‍රංශයට. ප්‍රංශය හදනවා ප්‍රංශයේ ඇති වෙනවා ආයතනයක් CSAC කියලා. මම ඉස්සෙල්ලා කිව්වේ SESAC. දැන් CSAC කියලා ආයතනයක් හදනවා. CISAC කියලා ඉවරලා ආයතනයක් හදනවා. ඒ ආයතනය තමයි ලෝකේ මේ වෙද්දි. දැන් අද කරන්ට් සිටුේෂන් එකෙන් මම කතා කරන්න. රටවල් 121ක්. රටවල් 121ක කලෙක්ටිව් සොසයිටීස් ඒ කියන්නේ අපි වගේ සාමූහික සංගම් 232ක් ඒකාබද්ධ කරපු ආයතනය. රයිට්? දැන් ඒකෙන්ම අපිට හැඟීමක් එනවා නේද? මේ ලෝකේ විවිධ රටවල් 121ක විවිධ වූ සාමූහික සංගම් 232ක් එක තැනකට ගොනු කරන්න කොහොම නීති පද්ධතියක් තියෙන්න ඕනේද? බොහොම පැහැදිලි විනිවිද පේන සාර්ථක ස්ට්‍රෝං highly කියන්නේ recognize හරිම strong rules regulations වගේක් implement කරලා හරි strictly ඒගොල්ලන් ඒක implement කරලා ඒගොල්ලන් ලෝකෙම මේ වගේ ආයතන එකතු කරලා තියෙනවා. එතකොට CSAC එක මූලික වටවලදී ඒගොල්ලන් ඔස්කා එක බැහැර කරා.
මොකද අර කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් නිසා ඒගොල්ලන්ට ඒක බාරගන්න බැහැ කියලා ඒගොල්ලන් එදා ඉඳලා ඒක කිය හිටියා. හැබැයි ඒගොල්ලන් ඇක්පෝ එකට පොඩි ජනේලයක් ඇරියා. අපි ඕගොල්ලන්ට කියන්නම් කොහොමද මේකට සෙට් වෙන්න ඕනේ කියලා අපිට නිකන් උපදෙස් දෙන මට්ටමට ඒගොල්ලන් ආවා. right? ඒ මොකද අපි අර ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයේ ප්‍රථම අදියර අපි පාස් කරපු ඉඳලා පළමු කඩුල්ල ඇක්පෝ පැන්න. ඒ පැනපු නිසා ඒගොල්ලන් අපිට උපදෙස් දෙන්න. හරි ඕගොල්ලන් එක්ක අපි මෙන්න මේ විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න. මේ ප්‍රෝග්‍රෑම් එක අනුව ඕගොල්ලන් හදාගෙන එන්න කියලා. හැබැයි මේ කාරණාව අපි මූලික වශයෙන්ම තීරණය කරගෙන මේ ආයතන දෙක වයිපෝ කියපු විදිහට හදාගත්තා නම් අපි මූලිකම අවධියේදී අපිට මේ වෙද්දී ස්කැප්රා කියලා ආයතනයක් තියෙනවා. ස්කැප්රා කියලා බෙල්ජියම් සොසයිටියක් තියෙනවා. ඒ බෙල්ජියම් සොසයිටි එක තමයි පර්ෆෝමර්ස්ලා වෙනුවෙන් තියෙන ලෝක සංවිධානය. අර වගේම ඒගොල්ලන්ගේ රටවල් 54ක මෙම්බර් සොසයිටිස් 60 ගානක් එකතු කරපු හබ් එකක් තමයි ස්කැප්රා කියන ආයතනය. ඒකේ කළමනාකරණය කරන්නේ පර්ෆෝමර්ස්ලා වෙනුවෙන් විතරයි. ඒ කියන්නේ ගායක ගායිකාවන් සහ CD ප්‍රොඩියුසර්ස්ලා වෙනුවෙන් විතරයි ඒගොල්ලන් කරන්නේ. එතකොට මේ රටවල් මේ ලෝක සංගම් දෙකේම කියන්නේ මෙම්බර්ෂිප් එක සමාජිකත්වයේ මේ ආයතන දෙකට ඉතාම පැහැදිලිව ගන්න තිබුණා. අපි මේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ විසඳගත්තා. අපි ප්‍රශ්නේ විසඳුවේ නැහැ. මේක විසඳගත්තේ නැති නිසා මේ සාකච්ඡා දිගින් දිගටම කොහොම හරි මේ කොවිඩ් වෙනකම්ම මේ සාකච්ඡා වුණා.